හොඳයි ආයුබෝවන් දරුවනි. අද මම කරන්න යන්නේ සරලනාති චරිතයේ තුන්වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේ ආරම්භයේදීම කුඩා සිද්ධාන්තයක් තියෙනවා. ඒ සිද්ධාන්තය මතක් කරලා ඊට පස්සේ අපි කෙලින්ම ගැටලුවක් විසඳන්න යනවා. ඒකට අපිට ඉතුරු වෙලා තියෙන අන්තිම සිද්ධාන්තය මොකක්ද? ඒ තමයි සැහැල්ලු තන්තුවක. මොකද අපේ විෂය නිර්දේශයේදී අපි බර තන්තු පිළිබඳව අධ්‍යයනය කරන්නේ නැහැ. සැහැල්ලු ප්‍රත්‍යස්ත තන්තුවක, ඒ කියන්නේ ඇදෙන තන්තුවක, රබර් පටියක් වගේ එක. සැහැල්ලු ප්‍රත්‍යස්ත තන්තුවක ආතතිය ගණනය කරන හැටිත් සැහැල්ලු ප්‍රත්‍යස්ත තන්තුවක් ඇදිලා තියෙන වෙලාවක ඒ ඇදීම නිසා ඒ තන්තුවේ ගැබ්වන විභව ශක්තිය ගණනය කරන හැටිත් අත් වශයෙන්ම කිව්වොත් ඒක ඔප්පු කරන්නේ නැහැ අපි. ඒ සූත්‍ර මොනවද කියන එක තමයි පළවෙනිම කියලා දෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි සැහැල්ලු දුන්නක් ඇදීමකට භාජනය කරපුවාම ඒ දුන්න තුළ ඇතිවන ආතතිය කොහොමද ගණනය කරන්නේ කියන එකත්, සැහැල්ලු දුන්නක් සම්පීඩනයකට භාජනය කරපුවාම ඒක ඇතිවන තෙරපුම ගණනය කරන්නේ කොහොමද කියන එකත් අත් වශයෙන්ම කිව්වොත් ඒකේ සූත්‍රය විතරයි අපි අධ්‍යයනය කරනවා. ඒ වගේම සැහැල්ලු දුන්නක ඇදීමකදී හෝ තෙරපීමකදී ගැබ්වන විභව ශක්තිය ගණනය කරන සූත්‍රය මොකක්ද කියන එකත් මෙතෙන්දී මුලින්ම තියරි කොටස් හැටියට අධ්‍යයනය කරනවා. ඔබ දන්නවා දුන්නක් අදින්නත් පුළුවන්, තෙරපන්නත් පුළුවන්. ඒ වුණාට තන්තුවක් අදින්න විතරයි අපිට පුළුවන්. තෙරපන්න බෑ. ඒකයි මම තන්තුව සම්බන්ධයෙන් ආතතිය කියන වචනේ විතරක් පාවිච්චි කරේ. ඒතර මෙතෙන්දී වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි සැහැල්ලු වෙන්න ඕනේ. තන්තුව හෝ දුන්න සැහැල්ලු වෙන්න ඕනේ. බර තන්තු බර දුනු සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරන්නේ නැහැ. ඒක අපේ විෂය නිර්දේශයේ නැති දෙයක්. රයිට්. දැන් අපි බලමු ඉස්සෙල්ලාම සැහැල්ලු ප්‍රත්‍යස්ත තන්තුවක ඇදෙන තන්තුවක මීට කලින් අපි කිසිම අපේ ව්‍යවහාරික ගණිතයේ පාඩමකදී ඇදෙන තන්තු කතා කරලා නැහැ. ඔබ මුද්දට බලන්න සෑම ගැටලුවකම තිබුණේ සැහැල්ලු අප්‍රත්‍යස්ත තන්තු කියලා. ඒ අපි මෙතෙක් කතා කරපු ගැටලුව වල තන්තු තිබුණා නම් විශේෂයෙන් වෘත ජලිතයේදී හොඳට මතක් කරලා බලන්න සැහැල්ලු අප්‍රත්‍යස්ත තන්තු කියලා තිබුණේ. දැන් ඒ වෙනුවට මේකෙදි සැහැල්ලු ප්‍රත්‍යස්ත තන්තු වලට අපි එනවා. ඇදෙන තන්තු වලට එනවා. අපි බලමු මොකක්ද ඒකට අදාළ සිද්ධාන්තය. අපි ඉස්සලාම තන්තුවකට යමු. අපි හිතමු මෙවැනි ලක්ෂයකට තන්තුවක් ගැට ගහලා තියෙනවා කියලා. මේ තන්තුව මේ තියෙන්නේ එයාගේ ස්වභාවික දිගින්. අපි හිතමු මේ දිග L කියලා. ස්වභාවික දිග කියලා කියන්නේ ඒක ඇදීමකට භාජනය වෙලා නැහැ. ඇකිලිලත් නැහැ. යන්තමින් තදව සිටිනසේ කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ඇදිලත් නැහැ, ඇකිලිලත් නැහැ. ස්වභාවික දිග මෙයාගේ. ඇත්තම තියෙන දිග. දැන් කිසියම් විදියකින් අපි හිතමු මේ තන්තුව x ප්‍රමාණයක් පහළට අදිනවා. x ප්‍රමාණයක් පහළට අදිනවා. මේක a කියන ලක්ෂ්‍යය තමයි මේ ස්වභාවික දිගේදී තියෙන්නේ. ඇද්දට පස්සේ ඒක b කියන ලක්ෂ්‍යයට එනවා. මෙයා x ප්‍රමාණයක් පහළට අදිනවා. දැන් ඔබ දන්නවා අනිවාර්යයෙන් මේක තුල ආතතියක් ඇති වෙනවා. මේක ඇද්දාම නිකන් සාමාන්‍ය ජීවිතේ බලන්න ඉලාස්ටික් එකක් ඇද්දාම ආතතියකට ලක් වෙනවා. ඒක අපි දන්නවා. අපි හිතමු මේ ආතතිය කැපිටල් T කියලා. අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මේ වෙලාවේ මේ තන්තුවේ ඇතිවන ආතතිය T සමානයි ලැම්ඩා x බෙදීම L කියලා. ලැම්ඩා x බෙදීම L කියලා. x කියලා මෙතන අදහස් කරන්නේ මෙන්න මේ තන්තුවේ ඇතිවෙච්ච විතතිය. මේකට අපි කියනවා විතතිය කියලා. කියන්නේ අර වැඩිපුර ඇදිච්ච ටික. ස්වභාවික දිගට වඩා වැඩියෙන් ඇදලා තියෙන ටික. ස්වභාවික දිගට වඩා වැඩියෙන් ඇදලා තියෙන. මේ L කියන්නේ ස්වාභාවික දිග තන්තුවේ. ස්වාභාවික දිග. ඒ කියන්නේ ඇදීමකට භාජනය නොවිලා තියෙන වෙලාවක තියෙන දිග. මෙන්න මේ ලැම්ඩා කියන්නේ ප්‍රත්‍යස්ථතා මාපාංකය. ප්‍රත්‍යස්ථතා මාපාංකය.
මම හිතන්නේ භෞතික විද්‍යාවේ ඕකෙන් වෙන වචනයකුත් පාවිච්චි කරනවා. මේ ලියන සූත්‍රය සම්බන්ධයෙන් භෞතික විද්‍යාවේ වෙන විදිහක් තියෙනවා කියලා මම දැකලා තියෙනවා මගේ අත්දැකීමේදී. ඒකයි මේකයි පටල ගන්න එපා. මම මෙතන රාශි තුන වෙන වෙනම අර්ථ දක්වලා තියෙනවා. ප්‍රත්‍යස්ථා මාපාංකය තමයි ලැම්ඩා කියලා කියන්නේ. මෙතන x කියලා අදහස් කරන්නේ විතතිය. ඒ කියන්නේ තන්තුවේ වැඩි හොය ඇදලා තියෙන ටික. l කියලා අදහස් කරන්නේ තන්තුවේ ස්වාභාවික දිග. එතකොට මේ තමයි ඇදුණු තන්තුවක ආතතිය ගණනය කරන්න ඕනොත් අපි පාවිච්චි කරන සූත්‍රය. දැන් අපි බලමු දුන්නකට යන්න. අපි හිතමු දුන්නක් මෙහෙම තිරස් පොළොවක් මත සවි කරලා මෙහෙම තියෙනවා. මේ දුන්න යාගේ ස්වාභාවික දිගේ තියෙනවා. L කියන ස්වාභාවික දිගේ. දුන්න. හරි. මෙතන පොයින්ට් එක අපි A කියලා ගමු. නැත්නම් O කියලා ගමු මෙතන පොයින්ට් එක. මෙතන A කියලා ගමු. දැන් ඔය දුන්න ඔහොම තියෙන දුන්න අපි අදිනවා මෙහෙම උඩට. ඔය දුන්න අපි අදිනවා. ඇද්දාම ඔන්න ඔයගේ තත්ත්වයකටපත් වෙනවා. එතකොට මෙන්න මේ A කියන පොයින්ට් එක තිබ්බ මට්ටම දැන් මෙතන. ඉතින් දැන් A ලක්ෂයේ තියෙන දැන් මෙතන. A ලක්ෂයේ තියෙන උතන දැන්. එතකොට මේ දුන්න අපි හිතමු x කියන ප්‍රමාණයක් ඇදිලා කියලා. x කියන ප්‍රමාණයක් ඇදිලා. එතකොට අනිවාර්යයෙන්ම ඔය දුන්නේ ආතතියක් හට ගන්නවා. ආතතියක් හට ගන්නවා ඔය දුන්නේ. දැන් ඔය දැකලා ඇති ඔය අර බොඩි බිල්ඩින් කරන අය එහෙම අර ස්ප්‍රින් එහෙම අරගෙන මෙහෙම අදිනවනේ. ඒ අදිනකොට ඒ ස්ප්‍රින් ඇදෙනකොට ඒකේ ආතතියක් හට ගන්නවා. ඒ නිසා තමයි අපිට ඒක අදින්න අමාරු. ඒ දුන්නේ ආතතියක් හට ගන්න හින්දා තමයි අපිට වෙර වීර්යය යොදලා ඒක දෙපැත්තට අදින්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ දුන්නේ ඇති වෙනවා ආතතියක්. ඒක අපි මේ දුන්නේ ඇතුලෙන් මම කැපිටල් T කියලා මාක් කරනවා. ඒක තියෙන්නේ දැන් මේක අදිනකොට දුන්න මෙහෙම අදිනකොට පල්ලෙහා පැත්තට තමයි දුන්න පැත්තට තමයි ආතතිය ක්‍රියාත්මක වෙන්නේ. දුන්න පැත්තට T කියලා ආතතිය. ඒ T ආතතිය සමානයි ආය බාරක් ලැම්ඩා x බෙදීම L ට. මෙතන x කියලා කියන්නේ දුන්නේ විදතිය. කලින් වගේමයි. ලැම්ඩා කියලා කියන්නේ ප්‍රත්‍යස්ථා මාපාංකය. L කියලා කියන්නේ දුන්නේ ස්වාභාවික දිග. දැන් දුන්නත් සම්බන්ධයෙන් තවත් කාරණයක් තියෙනවා. එයා ආතතියකට වගේම තෙරපුමකට ලක් වෙන්නත් පුළුවන්. දැන් ඔබ දැකලා ඇති ඔය වාහනවල තියෙන shock absorbers කියලා. වාහනේ වලක වැටෙනකොට අර මේ වාහනේ ඇක්සල් එකට හයි කරලා තියෙන shock absorber එක මෙහෙම තෙරපීමට ලක් වෙලා අර එන ආවේගය එයා දරා ගන්නවා. එහෙම නැත්නම් ඉතින් වාහනේ ඇතුළේ ඉන්න අයගේ මොළකටු එළියට විසිනලයිස් එකට ගැස්සීමක් ඇති වෙන්න පුළුවන්. පැහැදිලි නේ ඒක? ඉතින් හොඳ සැප පහසු වාහන කියලා කියන්නේ ඔය ලොකු මිල ගණන් තියනවා කියන්නේ ඉතින් ඒ shock absorber ගොඩක් හොඳයි. සාතව දේවල් ඇති. නමුත් ඒ වයින් අර පොළවෙන් ඇති කරන ගැස්ම දරා ගන්නවා. ඒ ඉතින්දි වෙන්නේ ඒකේ සවි කරලා තියෙන දුන්න තෙරපීමකට ලක් වෙනවා. ප්‍රෙස් වෙනවා. ප්‍රෙස් වෙලා හැබැයි ආයෙ ඇදෙනවා මේක. කලින් පීඩීම නෙන්න බෑ. දැන් ඒ වගේ දුන්නක් තෙරපීමට ලක් වෙච්ච අවස්ථාව. අර දුන්නම ගන්නම් මම ආයෙ පාරක් මට අදින්න බෑ. මේ ඒ දුන්නම ගැන හිතන්නකො. ඒකේ මෙන්න මේ හරිය වගේ නෝ ස්වභාවික දෙක තිබුණේ. ඒතකොට මෙයා කම්ප්‍රෙස් වෙනවා මෙහෙම. ළඟ ඔහොම ඇවිල්ලා. අර ඒ කියන ලක්ෂය දැන් මෙතනදී. මේ මට්ටමේ තියෙන අර ඒ කියන ලක්ෂය. ඒතකොට කලින් තිබුණේ මේ මට්ටමේ. ඒ කියන ලක්ෂය. ඒතකොට මෙච්චර ප්‍රමාණයක් එයා ඇකිලුණා. මෙදින x කියන්නේ එයාගේ සම්පීඩනය. හරි? එයාගේ සම්පීඩනය තමයි ඔය x කියලා තියෙන්නේ. දැන් මේ x ප්‍රමාණය තෙරපුමට ලක් වෙලා තියෙනවා. දැන් මෙහෙම සම්පීඩනයට ලක් කරනකොට ඔබ නිකමට බලන්න. මෙහෙම සම්පීඩනයට ලක් කරනකොට දුන්නෙන් බලය යොදන්නේ එළියට. අපි දුන්න මෙහෙම තෙරපනකොට දුන්න ඇතුලෙන් බලය ක්‍රියාත්මක වෙන්නේ එළියට. අපි දුන්න අදිනකොට දුන්න මෙහෙම ඇද්දොත්
දුන්න ඇතුලෙන් බලය ක්‍රියාත්මක වෙන්නේ ආතතියක් විදියට පහළට. ඒක තේරෙනව නෝනේ කියනකොට. ඒකනේ අපිට අදින්න බැරි දුන්නක් අමාරු ඒකනේ. එයා අදින හින්දානේ. අපි අදිනකොට එයාත් අල්ලු කරනවනේ. ඉතින් මේක නිකන් වෙනවනේ. අර බයිසිකලයකට හුලං ගන්න පොම්පෙන් හුලං ගහනකොට ඇයි අපිට මහන්සියක් දැනෙන්නේ? අපි ඒක ඇතුලේ තියෙන දුන්න පල්ලෙහාට දරපනකොට දුන්නෙන් බලයක් යොදන උඩට. ඒ බලය යටපත් කරගෙන තමයි අපි ඒ හුලං පාර ගහන්නේ. ඒක තේරෙනවා. දැන් මෙතන මම මෙහෙම මාක් කරන්නම්. T කියලා තෙරපුමක් මේ දුන්න ඇතුලෙන් ක්‍රියාත්මක වෙනවා. මේ T තෙරපුම සමානයි ආය පාරක් ලැම්ඩා x බෙදීම a. ලැම්ඩා x බෙදීම a. x කියන්නේ මේ වෙලාවේ විතතිය නෙමෙයි සම්පීඩනය. දුන්න ඇකිලිච්ච ප්‍රමාණය. දුන්න ඇකිලිච්ච ප්‍රමාණය ලැම්ඩා කියන්නේ ප්‍රත්‍යස්ථ මාපාංකය, L කියන්නේ දුන්නේ ස්වාභාවික දිග. එතකොට ඔය ඇවිල්ලා සම්පීඩනය වෙච්ච දුන්නක ආතතිය හෝ තෙරපුම ගණනය කරන සූත්‍රයක් ඇදුණු තන්තුවක ආතතිය ගණනය කරන සූත්‍රයක් ඔක්කොම එකයි. දැන් මේ තියරියේ තව පාර්ට් එකක් තියෙනවා. ඒක තමයි මෙහෙම තන්තුවක් ඇදිලා තියෙන වෙලාවක ඒ තන්තුවට පුළුවන් කාර්යයක් කරන්න. ඒක හොඳටම පැහැදිලි. අර මම මේ පාඩමේ පාර්ට් 1 වලදී අර කිව්වේ අර මෙහෙම අතට අර බෝලයක් අරගෙන ඒ බෝලය මේ රබර් පටියක වගේ ගැට ගහලා මෙහෙම දමා ගහපුවාම ආපහු එනවා කියන. ඒ ආපහු එන්නේ කොහොමද? දමා ගැහුවට පස්සේ අර තන්තුව ස්වභාවික දිගට වඩා ඇදුනට පස්සේ මෙහෙම දමා ගහපුවාම ඒ තන්තුව ඒ රබර් පටිය ස්වභාවික දිගට වඩා වැඩිපුර ඇදුනට පස්සේ ඒ තන්තුව ඇතුලේ ශක්තියක් ගැබ්බෙනවා. ඒ ශක්තිය තමයි අර කෙරවලේ ගැට ගහලා තියෙන අංශුවට චාලක ශක්තිය බවට ලබා දීලා එයා ආපහු අපි අතර ගේන්න ඕන කරන ශක්තිය සපයන්නේ. ඒ කියන්නේ ඇදුණු තන්තුවක අනිවාර්යෙන් ගැබ් වෙච්ච ශක්තියක් තියෙනවා. ඒකට අපි කියනවා තන්තුවේ විභව ශක්තිය කියලා. ඒ වගේම මේ විදිහට ස්ප්‍රින් එකක් ඇද්දොත් ස්ප්‍රින් එකක් ඇදලා අපි මොකක් හරි ඒක උඩ අංශුවක් තියාගෙන ස්ප්‍රින් එකක් ඇදලා ඇතෑරියොත් ආපහු ඒ අංශුව පල්ලෙහාට යනවා ස්ප්‍රින් එකට. ඒ කියන්නේ ඇදුණු ස්ප්‍රින් එකට දුන්නට කාර්යයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ එහා තුල ශක්තියක් තියෙනවා. ඒ වගේමයි මේක. ඔන්න ඔය ඇදුණු තන්තුවක ඇදුණු දුන්නට සම්පීඩනයට ලක් වූ දුන්නට ගැබ් වෙන විභව ශක්තිය ලබා ගන්න සූත්‍රය මම මෙතනින් ලියන්නම්. මේ විභව ශක්තිය E නම් ඒක සමානයි ලැම්ඩා x වර්ගයට 2l. මේක අනුකලණයෙන් ඔප්පු කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මම මෙතෙන්දි මේක කරන්න යන්නේ නැති හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ඕක කරන්න ගියොත් මේ වීඩියෝ එකෙන් සෑහෙන වෙලාවක් යන්නේ ඔය වැඩේට. හරි? සෑහෙන වෙලාවක් යන්නේ ඔය වැඩේට. ඉතින් ඔබට ඕනම ටෙක්ස්ට් බුක් එකක් ෆලෝ කරොත් ඕක කරන්න පුළුවන්. ඉතින් එහෙම බැයි නම් කෝල් එකක් දීලා මගේ නම්බර් එකට කෝල් එකක් දීලා අහන්න මම ඒක පොඩි මග පෙන්නීමක් කරන්න. මේවා අනුකල්පනේ පාවිච්චි කරලා ගන්න පුළුවන් මේ හැම රිසල්ට් එකක්ම. එහෙනම් ඕක තමයි මට සරලමති චරිතය යටතේ අද ඔයගලන්ට උගන්වන්න තියෙන මේ තියරි. හොඳයි එහෙනම් දැන් තියෙන අපිට ගැටලුවක් විසඳන්න. ගැටලුව ඉතින් ගණනාවක් විසඳන්න ඕනේ. දැන් තියෙන ගැටලුවක් විසඳන්න මට ඉතින් මේ ගැටලුව බෝඩ් එකේ ලියලා ඉන්න නම් බෑ. මම කරුණු ටික කියනවා. ඔබ ඉතින් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන මේක බලන්නේ. ඒක ගලපලා ගන්න. සැහැල්ලු ප්‍රත්‍යස්ත තන්තුවක් තියෙනවා. එයාගේ ස්වභාවික දිග 2l. ස්වභාවික දිග l. ස්වභාවික දිග l. සැහැල්ලු ප්‍රත්‍යස්ත තන්තුවක් තියෙනවා. ඒකේ ස්වභාවික දිග l. ඊළඟට ඒ තන්තුවේ ප්‍රත්‍යස්ථ මාපාංකය 2mg. ඒ තන්තුවේ ප්‍රත්‍යස්ථ මාපාංකය 2mg. මේ තන්තුව සීලිමක ලක්ෂයකට ගැට ගහලා අනිත් කෙරවලේ m ස්කන්ධයේ තියෙන අංශුවක් ගැට ගහලා නිදහසේ එල්ලලා තියෙනවා. නිදහසේ එල්ලලා තියෙනවා. හරි? ඕක තමයි සිද්ධිය. ස්වභාවික දිග සිම්පල් එල්ලු සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවක් තියෙනවා. එයාගේ ප්‍රත්‍යස්ථ මාපාංකය ලැම්ඩා වලගේ 2mg. ඒකේ එක කෙරවලක් සීලිමක ලක්ෂයකට ගැට ගහලා තියෙනවා. අනිත් කෙළවරේ ස්කන්ධයේ m අංශුවක් එල්ලලා නිශ්චලතාවයේ තියෙනවා. මගේ පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ තන්තුව ඇදිලා තියෙන දිග කොච්චරද? ඒ කියන්නේ තන්තුවේ විතතිය කීයද?
විතතිය කීයද කියන එක. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ මේ නිදහසේ එල්ලිලා තියෙන අංශුව එතන ඉඳලා තව එල් දුරක් පල්ලෙහාට ඇදලා අර නිදහසේ එල්ලිමින් තියෙන තන්තුව එතන ඉඳලා තව එල් දුරක් පල්ලෙහාට ඇදලා සීරුවෙන් අතාරිනවා. ඒක තමයි මේකේ ක්‍රියාවලිය. නිදහසේ එල්ලිමින් තියෙන ස්කන්ධය සිරස්ව තවත් පහළට එල් දුරක් ඇදලා එතන ඉඳලා එල් දුරක් ඇදලා සීරුවෙන් උදාහරනවා. ඊට පස්සේ මගේ දෙවෙනි ප්‍රශ්නය වෙන්නේ මේ අංශුව සරලානුවර්තී චලිතයක යෙදෙන බව ඔප්පු කරලා මේ අංශුව සරලානුවර්තී චලිතයක යෙදෙන බව ඔප්පු කරලා ඒ චලිතයේ දෝලන කේන්ද්‍රය ප්‍රකාශ කරන එක. දෝලන කේන්ද්‍රය කොහෙද තියෙන්නේ කියන එක ප්‍රකාශ කරන එක. ඒ තමයි දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ තමයි එයාගේ දෝලන කාලාවර්තය. ඒ සරලානුවර්තී චලිතයේ දෝලන කාලාවර්තය කොච්චරද කියන එක. හරි? හතරවෙනි ප්‍රශ්නේ තමයි මේ සරලානුවර්තී චලිතයේ විස්තාරය කොච්චරද කියන එක. පස්වෙනි ප්‍රශ්නේ තමයි මේ අංශුව දෝලන කේන්ද්‍රයට එනකොට එයාට කොපමණ වේගයක් තියෙනවද කියන එක. ඊළඟ ප්‍රශ්නේ තමයි මම හිතන්නේ හයවෙනි ප්‍රශ්නය තමයි මේ තන්තුව ස්වභාවික දිගට එනකොට අර ස්කන්ධයට කොච්චර වේගයක් තියෙනවද කියන එක. සහ අවසාන ප්‍රශ්නේ හත්වෙනි ප්‍රශ්නේ තමයි අර ඇදලා අතාරින තැනේ ඉඳලා අර ස්වභාවික දිගට අදාළ තැනට අංශු එන්න ගත වෙන මුළු කාලය කොච්චරද කියන එක. ඒතර ප්‍රශ්න 7ක් මම මේකේ තුලින් සාකච්ඡාවට බඳුන් කරනවා. ප්‍රශ්න 7ක්. ඉතින් අපි බලමු එහෙනම් මේ ගැටලුවට කොහොමද අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ කියලා. සරලානුවර්තී චලිතයේ ගැටලුවක් විසඳද්දී ඔබ මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕනේ. ඔබ මේ ගැටලුව විසඳන කොලේ උඩ තියෙන ස්පේස් එක මොනවත් ලියන්න එපා, තනිකර රූප සටහන් සෙට් එක අඳින්න ඉතුරු කරන්න. සමහරට රූප සටහන් සමහර ඒවල 6ක් 7ක් එනවා. අපි ගාන හදන්න පටන් ගන්නකොට එන්නේ 1යි නැත්නම් 2යි. ගානේ මැද්දේදී තව ඒවා මේකට ඇඩ් වෙනවා. ඒ නිසා මම දෙන උපදේශ තමයි එක ස්පේස් එකක්, එක ප්‍රදේශයක් උඩ ලයින් එකක් එහෙම පිටින් ඉතුරු කරන්න. මොනවත් මේ පැත්තේ හදන්න එපා. ගැටලුව විසඳන්න පටන් ගන්න ඕනේ යම් ප්‍රමාණයක ඉඳලා පහළ කොටස. හොඳයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම අඳින්න පටන් ගමු මේ රූප සටහන්. අඳින්න පටන් ගමු. මේ රූප සටහන්. මම නම් ඉස්සෙල්ලාම අඳිනවා මෙයාගේ අර මෙයා එල්ලිලා තියෙන අවස්ථාව. මේ තමයි ඒ තන්තුවේ අර ස්වාභාවික දිග තියෙන තැන. ඒතර මෙතිල්ලා මෙතෙන්ට තුල L. ඊට පස්සේ මෙයා අපි හිතමු x0 කියන ප්‍රමාණයක් ඇදිලා දිනවා කියලා. මෙයාගේ විතතිය x0 කියලා අපි හිතමු. මෙතන තමයි අර ස්කන්ධය mu අංශුව එල්ලලා තියෙන්නේ. ඒතකොට එයාගේ බර mg පල්ලයට ක්‍රියාත්මක වෙනවා. මේ අවස්ථාවේ තන්තුවේ තියෙන ආතතිය අපි t0 කියලා ගමු. මෙතන ලැම්ඩා වලගේ දීලා තියෙනවා 2mg කියලා. ලැම්ඩා වලගේ දීලා තියෙනවා 2mg කියලා. එහෙනම් මේක තමයි මේකේ පළවෙනි අවස්ථාව. මේ පළවෙනි රූප සටහන මේකට අදාළයි. සාමාන්‍යයෙන් මම ඔයගලන්ට දෙන දේ තමයි මේ රූප සටහන් වලට අංක දාන්න. ඒකට හේතුව තමයි යම්කිසි සමීකරණයක් අපි පාවිච්චි කරනවා නම් මොන අංකයේ සහිත රූපයකටද ඒක පාවිච්චි කරන්න කියන එක ලියන්න පුළුවන් අපිට. දැන් මේ තමයි අර පළමු අවස්ථාව. එහෙනම් මෙතෙන්ට මේ කොටස අපි පාවිච්චි කරමු ගැටලුව විසඳන්න. දැන් අපි මේ තන්තුවේ ආතතිය හොයනවා අර T සමානයි ලැම්ඩා x යට L කියන සූත්‍රය පාවිච්චි කරලා. ඒකට අපි කියන්නේ හුක් නියමය කියලා.
හුක් නියමයේ දානවා අපි මේකට. ඒතොර එනවා t not සමානයි lambda. lambda කියන්නේ 2 mg. x කියන්නේ මේ වෙලාවේ තන්තුවේ තියෙන විතතිය. තන්තුව වැඩිපුර ඇදිලා තියෙන ටික. ඒක සමානයි x not. L කියන්නේ ස්වභාවික දිග. මේකෙත් L කියලාමයි ඇදිලා තියෙන්නේ. නමුත් අපි දන්නවා මේ ස්කන්ධයේ මේ වෙලාවේ සමතුලිතව තියෙන නිසා මේ t not වල අගය සමානයි mg ට. නමුත් t not සමාන වෙනවා mg ට. එහෙනම් මට සමීකරණයක් ගොඩනගන්න පුළුවන් mg සමානයි 2mg x not යට L කියලා. මෙතන mg ට mg කැපෙනවා. L මේ පැත්තට එනවා 2 යටට එනවා. එහෙනම් මට එනවා x not සමානයි L බෙදීම 2යි කියලා. ඒ කියන්නේ මේ තන්තුවේ විතතිය L බෙදීම 2යි. ඒ කියන්නේ ස්වභාවික දිගේ ඉඳලා L බෙදීම 2ක් පහළ වූ තැනක තමයි මෙයා සමතුලිතව තියෙන්නේ. කාරණේ පැහැදිලි. දැන් ඔතන ඉඳලා තවත් L දුරක් පල්ලෙහාට ඇදලා තමයි මේ අංශුව අතාරින්නේ. දැන් එහෙනම් අපි යනවා දෙවනි රූප සටහනට. දෙවනි රූප සටහනට යනවා. දෙවනි රූප සටහනට. ඒක රෝමියක්කන් 2 කියලා නම් කරගමු. ඔය පිහිටුමේ ඉඳලා තවත් L දුරක් මෙයා පහළට ඇදලා තමයි අතාරින්නේ. එතකොට මේ තියෙනවා අර කලින් ස්වභාවික දිග ඊළඟට මෙතන මේ සමතුලිත වෙච්ච පොයින්ට් එක එතන ඉඳලා තව L බෙදීම L දුරක් පහළට අදිනවා. එතකොට මේක තමයි අර A කියන පොයින්ට් එක. මේක තමයි B කියන පොයින්ට් එක. මේ දුර L බෙදීම 2යි. මේකේ එතන මෙතන ඉඳලා තව L දුරක් පල්ලෙහාට ඇදලා තමයි මේක අතාරින්නේ. අපි හිතමු මේ පොයින්ට් එක C කියලා. එතන මේ දුර L. L දුරක් පහළට ඇදලා අතාරිනවා. අතාරිනවා කියන්නේ මෙයාගේ ආරම්භක වේගය 0යි. ආරම්භක වේගය 0යි. හරි. දැන් ඕක තමයි මේ දෙවෙනි රූප සටහන වෙන්නේ. දැන් අපිට කියනවා මෙහෙම කරලා ඇදහැරියට පස්සේ අනතුරුව ඇතිවන චලිතය සරල අනුවර්තී චලිතයක් බව පෙන්වන්නේ කියලා. අනතුරුව ඇතිවන චලිතය සරල අනුවර්තී චලිතය. එහෙම පෙන්නලා ඒකේ දෝලන කේන්ද්‍රය හොයන්න ඒ ආදි වශයෙන් ප්‍රශ්න ගණනාවක් එනවා. හරි. එතකොට යම් කිසි චලිතයක් සරල අනුවර්තී කියලා පෙන්වන්නේ කොහොමද? ඒ සඳහා ඒ චලිතයට අදාළ ලාක්ෂණික සමීකරණය අර x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමෙගා වර්ග x කියන මොඩල් එකට තියෙනවා කියලා අපි පෙන්වන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේකෙන් පස්සේ ඇතිවන චලිතයේ එක්තරා සාධාරණ මොහොතක් සලකන්න ඕනේ. සාධාරණ මොහොතක්. ඒ කියන්නේ මෙතනින් පස්සේ මෙයා අතෑරියට පස්සේ අනතුරුව සිදුවන චලිතයේ සාධාරණ මොහොතක්. මොකක්ද මේ සාධාරණ මොහොත කියන්නේ? ඒ සාධාරණ මොහොත කියලා කියන්නේ අපි තෝරාගත් යම්කිසි නිශ්චිත තැනක ඉඳලා අංශුවට තියෙන විස්ථාපනය මැනලා එවිට තියෙන තොරණේ ඒ ඇසුරෙන් ප්‍රකාශයටපත් කරලා ගොඩනගා ගන්න සමීකරණය. දැන් බොහෝ ගැටලුවල අනතුරුව සිදුවනේ චලිතයේ සාධාරණ අවස්ථාවේ අර විස්ථාපනයේ මනින්න ඕනේ කොතන ඉඳලාද කියලා අපට කියනවා. එහෙම නැත්නම් අපට අභිමත තැනක ඉඳලා ඒ සාධාරණ අවස්ථාවේ අංශුවට තියෙන විස්ථාපනයේ මනින්න පුළුවන්. තව විදිහකින් කිව්වොත් අර මම තියරි වලදී පැහැදිලි කරපු අර මේ නිරීක්ෂකයාගේ ඇස තියෙන තැන අවස්ථිත සමුද්දේශ රාමුවේ අක්ෂ මූලය. ඒක අපිට මේ රේඛාවේ කැමති තැනක් ගන්න පුළුවන්. ඕනනම් මට මේ B කියන පොයින්ට් එක සලකන්න පුළුවන් මේ විස්ථාපනයේ මැනීම සඳහා. අවස්ථිත සමුද්දේශ රාමුව මෙතන තියෙනවා කියලා. එහෙම නැත්නම් අර ස්වභාවික දිගේ කෙලවර ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙන්න මේ සීලිමේ ගැට ගහලා තියෙන O කියන ලක්ෂ්‍යය ගන්න පුළුවන්. මම මෙතෙන්දී මෙන්න මේ ලක්ෂ්‍යය අවස්ථිත සමුද්දේශ රාමුවේ අක්ෂ මූලය කියලා අරගෙන එතන ඉඳලා සාධාරණ අවස්ථාවක් කතා කරනවා. හොඳයි එහෙනම් මට දැන් යන්න වෙනවා තුන්වෙනි රූප සටහන. ඔබට පැහැදිලි ඇති ඇයි මම මෙහෙම රූප අඳින්න ඕනේ කියලා කිව්වේ කියන එක නේ. මේක පිළිවෙලට කරන්න නම් මේක තුන්වෙනි රූප සටහන. ඒකේ සාධාරණ මොහොතක් මම සලකනවා.
මෙන්න මේ හරිය. මේ පොයින්ට් එක B මේක A. හරි. අපි හිතමු මේ වෙලාවේ මෙන්න මේ B ලක්ෂයේ ඉඳලා මේ ස්කන්ධයට දුර සිම්පල් x කියලා. හරි. එතකොට මෙයාගේ බල මේ වෙලාවේ mg ක්‍රියාත්මක වෙනවා සිරස්ස 15ට. mg ක්‍රියාත්මක වෙනවා සිරස්ස 15ට. තන්තුවේ ආතතිය අපි ගමු t කියලා. එතකොට මේ විස්ථාපනයේ x නම් මෙයාට මේ පැත්තට තියෙන ත්වරණයක් x ඩබල් ඩොට් කියලා. අනිවාර්යෙන්ම මේ සාධාරණ මොහොතට නිව්ටන්ගේ චලිත නියමය පාවිච්චි කරලා තමයි අපි ලාක්ෂණික සමීකරණය ගන්න. ඒ කියන්නේ f සමානයි ma පාවිච්චි කරලා. සාධාරණ මොහොතට f සමානයි ma දාන්නයි තියෙන්නේ. එච්චරයි කරන්න තියෙන්නේ. සාධාරණ මොහොතට f සමානයි. එතකොට මම ලියනවා මෙතනින් රෝම ඉලක්කම් 3 සඳහා f සමානයි ma කියන සමීකරණය මම දානවා පල්ලෙහාට. එතකොට මොනවද මෙයාට තියෙන බල? mg තියෙනවා පල්ලෙහාට. තන්තුවේ ආතතිය තියෙන උඩට එතකොට ඍණ t සමානයි. මෙයාගේ ස්කන්ධය m. පල්ලෙහා පැත්තට තියෙන ත්වරණය x ඩබල් ඩොට්. දැන් හුක් නියමය පාවිච්චි කරලා මෙන්න මේ t සඳහා ප්‍රකාශනයක් ගන්නවා. නමුත් මේ t කියන එක සමානයි ලැම්ඩා x යට l. ලැම්ඩා කියන්නේ 2 mg. x කියලා කියන්නේ මේ මොහොතේ මෙයාගේ විතතිය. මේ මොහොතේ මෙයාගේ විතතිය කියලා කියන්නේ මේ මොහොතේ ස්වභාවික දිගට වඩා මෙයා වැඩිපුර ඇදිලා තියෙන ටික. ඉතින් ඔබ දන්නවා මෙන්න මෙතෙන්ට එනකන් තන්ත්‍රයේ තියෙන ස්වභාවික දිග. එතන ඉඳලා මේ දක්වා තියෙන සියලුම දිග මෙන්න මේ A වල ඉඳලා මෙන්න මේ පොයින්ට් එක දක්වා තියෙන මුළු දිගම තන්ත්‍රයේ විතතිය. ඒක ඔබට පැහැදිලි නේ? මේ තියෙන ස්වභාවික දිග ස්වභාවික දිගේ ඉඳලා මෙතෙන්ට තියෙන මුළු දුරම අනිවාර්යයෙන්ම තන්ත්‍රයේ විතතිය වෙන්න ඕනේ. ඒතකොට ඒ දුර කොච්චරද? මෙතන ඉඳලා මෙතෙන්ට තියෙනවා L බෙදීම දෙකක්. මෙතන තියෙනවා x කියන එක. එහෙනම් මෙතන විතතිය ඉන්නේ L බෙදීම 2 ධන x. මේක බෙදන්න ඕනේ L වලින්. ස්වභාවික දිග. right? දැන් එහෙනම් මේ t වලට මම ඒ අගය ආදේශ කරනවා. t වලට ඒ අගය මම ආදේශ කරනවා. right. අපි එහෙනම් මෙතනින් යමු. එහෙනම් මට එනවා mg ඍණ t. t කියන්නේ 2 mg යට l 2 mg යට l වතාවක් l බෙදීම 2 ධන x මෙතෙන් ආදේශ කරපුවම සමානයි mx ඩබල් ඩොට්. මේකේ m කපලා යනවා. එතකොට එනවා g ඍණ 2g යට l l බෙදීම 2 ධන x සමානයි x ඩබල් ඩොට් කියලා. x ඩබල් ඩොට් කියලා. x ඩබල් ඩොට් කියලා. දැන් මෙතන මම පොදු සාධකයේ හැටියට එළියට ගන්නවා ඍණ 2g යට l. ඍණ 2g යට l. ඍණ 2g යට l පොදු සාධකයේ හැටියට එළියට ගත්තොත් මෙතනින් එනවා l බෙදීම 2. මෙතනින් 2g යට l ගත්තාම l බෙදීම 2 එනවා. මෙතනින් ගත්තාම එනවා ඍණ 2g යට l එකත් එතකොට ධන l බෙදීම 2 ධන x කියලා. සමානයි x ඩබල් ඩොට්. මෙතන එන්නේ ඍණ l යට 2. මොකද මෙතන g විතරනේ තියෙන්නේ. ඒතර මම ගන්න ඍණ 2යි g යට l නේ. ඒතර ගත්තාම එන්නේ ඍණ l යට 2. දැන් ඔබට පැහැදිලි මේ ඍණ l යට 2ට ධන l යට 2 කැපෙනවා. කැපිලා ඉතුරු වෙනවා x කියන එක විතරක් ඇතුලේ. එහෙනම් මට මෙතනින් හම්බ වෙනවා x ඩබල් ඩොට් සමානයි ඍණ 2යි g යට l x කියලා.
එතකොට ඔබට මම පැහැදිලි කරන්නම් ඇයි මම මෙතන මේ ඍණ 2GL ගත්තේ. මට 2GL ගන්න තිබුණානේ. මොකද ලාක්ෂණික සමීකරණයේ තියෙන්නේ x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමෙගා වර්ග x කියලානේ. ඒකයි අපි අර ඍණ සහිත පදයක් එළියට ගන්න. ඒක ඉදිරියේ තව පැහැදිලි වෙයි. දැන් මෙන්න මේ සමීකරණය අපිට ලැබුණා කියන්නේ කිසිම සැකයක් නැහැ. අපිට කියන්න පුළුවන් මේ චලිතය සරලනුවතී චලිතයක්. මොකද සරලනුවතී චලිතයේ ලාක්ෂණික සමීකරණය තමයි මේ තියෙන්නේ. හරි. එහෙනම් දැන් මේකෙන් මම අහපු පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඒක හරි. දැන් සරලනුවතී චලිතයක් කියන එක පෙන්නලා ඉවරයි. ඒකෙම තව කොටසක් මම ඇහුවා දෝලන කේන්ද්‍රයේ තියෙන තැන ප්‍රකාශ කරන්න කියලා. ලාක්ෂණික සමීකරණය ගත්තට පස්සේ දෝලන කේන්ද්‍රය හොයන එක ඉතාම ලේසි. මොකද අපි දන්නවා අපි අර්ථ දක්වපු සරලාවතී චලිතයට අනුව දෝලන කේන්ද්‍රයේදී අනිවාර්යයෙන්ම විස්ථාපනයේ බිඳුවයි. ඒ කියන්නේ x බිඳුවයි. දෝලන කේන්ද්‍රයේදී x බිඳුවයි. තව විදිහක් තියෙනවා දෝලන කේන්ද්‍රයේදී ත්වරණයක් බිඳුවයි. ඒ කියන්නේ x ඩබල් ඩොට් පදයක් බිඳුව වෙනවා. ඔය දෙකෙන් ඕන එකක් යොදාගෙන ඔබට දෝලන කේන්ද්‍රය ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මම වඩා කැමති අර විස්ථාපනයේ පැත්තෙන් ගන්න. ඒතර මම තර්කයක් කියනවා දෝලන කේන්ද්‍රයේදී x සමානයි බිඳුවයි. එතකොට අපි x මනින්න පටන් ගත්තේ කොතනින්ද? මෙතනින් පටන් ගත්තා. ඒතර දෝලන කේන්ද්‍රයේදී මෙන්න මේ ලාක්ෂණික සමීකරණයේ විස්ථාපනයේ තියෙන කොටස බිඳුවයි. හරි. දෝලන කේන්ද්‍රයේදී ලාක්ෂණික සමීකරණයේ මෙන්න මේ විස්ථාපනයේ පෙන්වන රාශිය බිඳුවයි. මම කියන එක හොඳට ඔලුවට ගන්න. මම ඒක හේතුවක් ඇතුව කියන්නේ දැන් පැහැදිලි කරන්න බෑ මට. දෝලන කේන්ද්‍රයේ තියෙන්නේ ලාක්ෂණික සමීකරණයේ විස්ථාපනයේ කියන රාශිය බිඳු වෙන තැන. ලාක්ෂණික සමීකරණයේ විස්ථාපනයේ පෙන්වුම් කරන රාශිය බිඳු වෙන තැනේ තමයි දෝලන කේන්ද්‍රය තියෙන්නේ. මම කියන එක හොඳට ඔලුවට ගන්න. අර මම මුලින් මට කියවුණා x බිඳුවයි කියලා. ඒක නෙමෙයි හොඳම අදහස. ඒකයි මම මේක සංශෝධනය කරේ. ලාක්ෂණික සමීකරණයේ විස්ථාපනයේ පෙන්වුම් කරන රාශිය ශූන්‍ය වෙන තැන. විස්ථාපනයේ පෙන්වුම් කරන රාශිය ශූන්‍ය වෙන තැන තමයි දෝලන කේන්ද්‍රය තියෙන්නේ. එතකොට මේ ලාක්ෂණික සමීකරණයේ විස්ථාපනයේ පෙන්වුම් කරන්නේ මේ රාශිය. මෙන්න මෙතන. එතකොට ඒක බිඳු වෙනවා කියලා කියන්නේ x බිඳු වෙනවා. එතකොට අපි x මනින්න පටන් ගන්නෙ b වලින්. එහෙනම් x බිඳු වෙනවා කියලා කියන්නේ එහෙනම් අනිවාර්යයෙන්ම b කියන ලක්ෂයේදී තමයි එහෙනම් දෝලන කේන්ද්‍රය තියෙන්නේ. එහෙනම් දෝලන කේන්ද්‍රයේ තියෙන b ලක්ෂයේදී බව පැහැදිලි. ඒකත් හරි. ඊළඟට මම දෙවෙනි ප්‍රශ්නේ හැටියට අහුවා මේ දෝලන කාලාවර්තය. ඔබ දන්නවා සරලනුවර්තී චලිතයේ දෙන අංශුවක දෝලන කාලාවර්තයේ t සමානයි 2π/ට ඔමෙගා. මේක දිහා බලපුවම පේනවා ඔමෙගා වර්ගය කියලා කියන්නේ 2g/l කියලා. x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමෙගා වර්ගයේ x නේ. මේකේ මොඩල් එක. නමුත් අපිට තර්කයක් ගේන්න පුළුවන් ඔමෙගා වර්ගය සමානයි 2g/l කියලා. එහෙනම් ඔමෙගා කියලා කියන්නේ මේකෙන් ගම්ම වෙනවා ඔමෙගා කියලා කියන්නේ මූල 2g/l. එහෙනම් දෝලන කාලාවර්තය කැපිටල් T දෝලන කාලාවර්තයේ කැපිටල් T මම මේක මෙතනින් මකලා ලියන්නම්. මම හිතන්නේ පැහැදිලි නැතුව ඇති. එහෙනම් මේකෙන් එනවා ඔමෙගා කියලා කියන්නේ වර්ගමූල 2g/l කියන එක. එහෙනම් දෝලන කාලාවර්තයේ T සමානයි 2π වතාවක් 1/8 ඔමෙගා. 1/8 ඔමෙගා කියන්නේ වර්ගමූලය නම් L/2g. මෙන්න සරලනුවර්තී චලිතයේ දෝලන කාලාවර්තය. ඒකත් හරි. ඊළඟට අපෙන් අහනවා මේ සරලනුවර්තී චලිතයේ විස්තාරය කොච්චරද කියලා. මේ සරලනුවර්තී චලිතයේ විස්තාරය කොච්චරද කියලා. මෙන්න මෙතෙන්දී මම ඔයගලන්ට දෙනවා එක පොයින්ට් එකක්. මම හැමදාම මගේ ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට කියන දෙයක් තමයි ව්‍යවහාරික ගණිත ස්පෙෂලි ඇප්ලයිඩ් ඉගෙන ගනිද්දී අපිට තියෙනවා එක එක සංසිද්ධි අධ්‍යයනය කරලා ඔළුවට දාලා තියාගන්න. ඕක පියවරදි කරන්න ටිකක් අමාරුයි. මොකද පියෝමැස් කියලා කියන්නේ වියුක්ත විඥානයක් එක්ක ගනුදෙනු කරන විෂය කොටසක්. ඇබ්ස්ට්‍රැක්ට් ඉන්සයිට් එකක් තමයි එතන වැඩ කරන්නේ.
නමුත් ඇප්ලයිඩ් කියලා කියන්නේ ෆිසිකල් ඉන්සයිට් එකක්. ඒ කියන්නේ අපිට භෞතික ලෝකයේ දේවල් එක්ක ඉන්සයිට් එක එකට බද්ධ කරලා ඔළුවට ෆීඩ් කරලා තියාගන්න පුළුවන්. හරි ලේසි පියෝරට වඩා. ඔන්න මෙතන තියෙනවා ඊටාම වැදගත් පොයින්ට් එකක්. මේක හොඳට ඔළුවට ගන්න. සරල අනුවර්තී චලිතයක විස්තරය හොයන්න නම් ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ ඒ සරල අනුවර්තී චලිතයේ යෙදෙන අංශුවේ වේගය දන්නා තැන අපි අඳුර ගන්නවා. මෙන්න මෙතෙන්දි මෙයාට මේ වේගය තියෙනවා. මෙන්න මෙතෙන්දි මෙයාට මේ වේගය තියෙනවා. ඒක එක විදියක්. එහෙම ඒක දන්නවා නම් අර ගිය සතියේ මම ඔප්පු කරපු අර x ඩොට් වර්ගය සමානයි ඔමෙගා වර්ගය a වර්ගය ඍණ x වර්ගය කියන වේගයට අදාළ සූත්‍රය පාවිච්චි කරලා වේග විස්ථාපන සූත්‍රය පාවිච්චි කරලා ඒ පොයින්ට් එකට ඒක ආදේශ කරලා ඒ තොරතුරු වලට අපිට පුළුවන් විස්තරය හොයන්න. ඒ එක විදියක්. මොකද්ද? සරල අනුවර්තී චලිතයේ දෙන අංශුවේ වේගය දන්න නිශ්චිත ස්ථානයක් අපි දන්නවනම්. එක විදියක්. දෙක සරල අනුවර්තී චලිතයේ දෝලන කේන්ද්‍රය දන්නා මොහොතක සරල අනුවර්තී චලිතයේ යෙදෙන එම අංශුවේ වේගය ශූන්‍ය වෙන තැනක් දන්නවනම් දෝලන කේන්ද්‍රය දන්නා විටක ඒ සරල අනුවර්තී චලිතයේ යෙදෙන අංශුවේ වේගය ශූන්‍ය වෙන තැනක් දන්නවනම් අන්නේ ස්ථාන දෙක අතර දුර අනිවාර්යයෙන්ම විස්තරයට සමාන වෙන්න ඕනේ. මොකද ඔබට මතකයි තියරියෝලොජි මම ඉගෙනුවා සරල අනුවර්තී චලිතයේ යෙදෙන අංශුවක වේගය ශූන්‍ය වෙන්නේ ඒ කියන්නේ එයාට අපි බාධාවක් නොකර ඒ අදාළ සරල අනුවර්තී චලිතය යෙදෙන්න අපි එයාට අවසර දෙනවා නම් ඒ සරල අනුවර්තී චලිතයේදී එයාගේ වේගය ශූන්‍ය වෙන්නේ විස්තරයක කෙලවරදී. ඒතර විස්තරයක කෙලවරේ ඉඳලා දෝලන කේන්ද්‍රයට දුර තමයි විස්තරය කියලා අපි කියන්නේ. ඒතර අපි දෝලන කේන්ද්‍රයේ දන්නා මොහොතක සරල අනුවර්තී චලිතයේ දෙන ස්කන්ධයේ වේගයේ ශූන්‍ය වෙන තැනකුත් දන්නවනම් ඒ පොයින්ට් ඒ කරුණු දෙකම දන්නවනම් අපි දෝලන කේන්ද්‍රය දන්නා විට වේගයේ ශූන්‍ය වෙන තැනකුත් දන්නවනම් අන්නේ ස්ථාන දෙක අතර දුර විස්තරය කියලා අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් සරල අනුවර්තී චලිතයේ දෙන අංශුව වේගය දන්නා තැන අපි දැනගන්න ඕනේ. එයාගේ මෙන්න මේ ස්ථානයේදී මෙච්චර වේගයක් එයාට තිබුණා කියන එක. ස්ථානයයි වේගයයි දැනගන්න ඕනේ. ඒ ක්‍රමයට යනවා නම් අර x ඩොට් වර්ගය සමානයි ඔමෙගා වර්ගය a වර්ගයෙන් x වර්ගය පාවිච්චි කරලා වේග විස්ථාපන සමීකරණයෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් ওই දෙවෙනි ක්‍රමයෙන් යන්න පුළුවන්. ඔක හොඳට ඔලුවට ගන්න. ඔක හොඳ පොයින්ට් එකක්. දැන් අපි දන්නවා මේ සරල අනුවර්තී යෙදෙන චලිතයේ දෙන අංශයේ වේගයේ ශූන්‍ය වෙන තැනක් දන්නවා මේ තියෙන්නේ. අර ඇදලා අතාරපු තැන. ඒ වගේම අපි හොයාගත්තා මෙයාගේ දෝලන කේන්ද්‍රයේ තියෙන b වල කියලා. මම මේ ලියන්න ගියේ නැහැ ඊට මැදි නිසා. එහෙනම් මෙන්න මේ BC දුර තමයි යාගේ විස්තරය වෙන්නේ. එහෙනම් විස්තරය මෙතෙන්දී L ට සමානයි. විස්තරය L ට සමානයි. කාරණේ පැහැදිලිනේ? විස්තරය L ට සමානයි. ඒ ප්‍රශ්නේ තමයි. ඊළඟට මම ඇහුවා ඊළඟ ප්‍රශ්නේ හැටියට මෙන්න මේ දෝලන කේන්ද්‍රයේදී ඒ කියන්නේ B වලදී මෙයාට කොච්චර වේගයක් තියෙනවද කියලා. එහෙනම් අපි ඒක දැන් හදමු. මොකද කරන්නේ? මේ ටික මම මකලා දානවා. මේ නැතු. හොඳයි එහෙනම් අපි දෝලන කේන්ද්‍රයේදී වේගය ගණනය කරමු. ඒතර අපි ලියනවා මේකම B හිදී හරියටම ලියන්න ඕනේ පොයින්ට් එක. B හිදී අංශුවට x ඩොට් වර්ගය සමානයි ඔමෙගා වර්ගය වතාවක් a වර්ගයෙන් x වර්ගය යෙදී. මේ තමයි වේග විස්ථාපන සූත්‍රය. මේක x ඩොට් කියලා කියන්නේ අංශයේ වේගය. ඒක තමයි අපිට හොයන්න ඕනේ. ඔමෙගා වර්ගය කියන්නේ අර කෝණික ප්‍රවේගය 2g/L. a කියලා කියන්නේ විස්තරය. අපි ඒක හොයාගත්ත L ට සමානයි කියලා. x කියලා කියන්නේ ඒ මොහොතේ මේ දාන මොහොතේ තියෙන විස්ථාපනය. ඒ කියන්නේ දෝලන කේන්ද්‍රයේ ඉඳලා කොච්චර දුරින්ද තියෙන්නේ කියන එක. දැන් එහෙනම් b හිදී අංශුවට අපි දාමු මේක. අපි හොයන්නේ x ඩොට් වර්ගය. x ඩොට් තමයි හොයන්නේ. x ඩොට් වර්ගය සමානයි ඔමෙගා වර්ගය කියලා කියන්නේ 2g/L. 2g/L. a කියලා කියන්නේ
විස්තරය ඒක L ට සමානයි කියලා අපි ඔප්පු කරා L වර්ගයේ ඍණ x කියලා කියන්නේ දෝලන කේන්ද්‍රයේ ඉඳලා ඒ වෙලාවේ අංශුවට තියෙන දුර. ඉතින් දැන් අංශුව තියෙන්නේ b වලමනේ. b වලමනේ අංශුව තියෙන්නේ. දෝලන කේන්ද්‍රයත් b නේ. එහෙනම් මේ වෙලාවේ x කියන්නේ බිඳුවට. මෙතන එනවා බිඳුවේ වර්ගය. එහෙනම් මේකෙන් එනවා x ඩොට් වර්ගය සමානයි 2gl කියලා. එහෙමනම් x ඩොට් සමානයි කියලා එනවා මූල 2gl. x ඩොට් b කියලා කියනවා මම මේක. ඒ කියන්නේ මේ අංශුව දෝලන කේන්ද්‍රයට එනකොට එයාට මූල 2gl වේගයක් තියෙනවා. මූල 2gl වේගයක් තියෙනවා. ඒතර ඒක තමයි මම අහපු ඊළඟ ප්‍රශ්නේ. දැන් ඊට පස්සේ මම ප්‍රශ්නයක් ඇහුවා මේ අංශුව මෙන්න මේ අර A කියන ලක්ෂයට එනකොට ස්වභාවික දිගට අදාළ පොයින්ට් එකට එනකොට කොච්චර වේගයක් තියෙනවද කියන එක. කොච්චර වේගයක් තියෙනවද කියන. ඔන්න ඔය වගේ තැනකදී පොඩ්ඩක් ඔබ ප්‍රවේශම් සාගත විය යුතුයි. මොකද හේතුව ඔබ බලන්න ඕනේ ඇත්තටම මේ අංශුව මෙතෙන්ට එනවද කියලා ඉස්සරහා. ඒක හොයලා බලන්න ඕනේ. ඒක එනවද එතෙන්ට? එන්නේ කොහොමද කියලා. සමහරලාට ඔය කියන තැනට එයා එන්නේ සරලානුති කලිතේ නෙමෙයි වෙන්න පුළුවන්. නිකන් ගුරුත්වයටදී ප්‍රක්ෂිප්තයක් ලෙස එන්න පුළුවන්. ඒ නිසා ඔබ හොයලා බලන්න ඕනේ මේ A කියන පොයින්ට් එකට මේ අංශුව එනවද එනවනම් ස්වභාවය මොකක්ද කියලා. දැන් අපි හොයාගත්තනේ මෙයාගේ දෝලන කේන්ද්‍රය B කියලා. විස්තරය L කියලා හොයාගත්තනේ. ඒ කියන්නේ B වල ඉඳලා පල්ලෙහාට මෙයාට L දුරක් සරලානුති කලිතේ දෙන්න පුළුවන්. B වල ඉඳලා උඩටත් L දුරක් සරලානුති කලිතේ දෙන්න පුළුවන්. මොකද දෝලන කේන්ද්‍රයේ දෙපැත්තට සමාන දුරවල් දෙකක් නේ විස්තරය තියෙන්නේ. ඒතකොට අපි විස්තරය L කියලා හොයාගත්ත නිසා B කියන්නේ දෝලන කේන්ද්‍රය නිසා මේ අංශුවට පුළුවන් B වල ඉඳලා L දුරක් පල්ලෙහාට සරලානුති චලිතය දෙන්න. එතන ඉඳලා මෙතෙන්ට එනකරුත් එන්න පුළුවන් සරලානුති චලිතය. B වල ඉඳලා උඩට L දුරක් යන්නත් පුළුවන් සරලානුති චලිතය. හැබැයි ප්‍රායෝගිකව යන්න බෑ. ඒකට හේතුව මේ අංශුව මෙතන ඉඳලා මෙතෙන්ට යනවා සරලානුති චලිතය. එතනින් පස්සේ සරලානුති චලිතය යෙදෙන්න තන්තුව ඇදිලා තියෙන්න බෑ. මෙතෙන්ට ගිය ගමන් තන්තුව බුරුල් වෙනවා. තන්තුව බුරුල් වෙච්ච ගමන් වෙන්නේ අංශුව ගුරුත්වයට මෙහෙම ප්‍රක්‍රියාවක් විදිහට උඩ යනවා. තන්තුව අකුලගෙන උඩ ගිහිල්ලා කොහේ හරි තැනක නතර වෙලා ආපහු කඩාගෙන වැටිලා මෙතෙන්දී ආයෙ සරලානුති චලිතය මෙහා යෙදෙන්න පටන් ගන්නවා. ඒ ටික අපි කතා කරන්න යන්නේ නැහැ. එහෙනම් අපිට 100% ෂුවර් B වල ඉඳලා A දක්වා මෙහා සරලානුති චලිතය යෙදෙනවා. මොකද මෙතන ඉඳලා මෙතෙන්ට දුර තියෙන්නේ L බෙදීම දෙකක්. B වල ඉඳලා L දුරක් දක්වා යනකම් මෙයාට සරලානුති චලිතය යෙදෙන්න නීත්‍යානුකූල අවසර තියෙනවා. එහෙම තිබුණාට යෙදෙන්න බෑ. යෙදෙන්න පුළුවන් වෙන්නේ B වල ඉඳලා A ට විතරයි. මොකද එතනින් පස්සේ තනතුර ඇකිලෙන හින්දා. හරි? හොඳයි. අපි එහෙනම් අපේ අහන ප්‍රශ්නෙට යන්න. A වලදී කොහොමද අංශයේ වේගය හොයන්නේ? ඒතර මේ සමීකරණයම ආපහු A වලදී දාන්නයි තියෙන්නේ. ඒතර අපි ලියනවා A හිදී කියලා ලියන ඉරක්කම මෙච්චරයි. ආයෙ ලියන්න ඕනේ ඔක අංශුවට වේගය දීමෙන් කියලා. මොකද අපි මේකමනේ දාන්නේ. x ඩොට් වර්ගය a සමානයි. එතනත් මේ b කියලා ලියුවනම් හොඳයි මම හිතන්නේ. ඒතර b වලදී වේගය වර්ගය ඔමෙගා වර්ගය කියන්නේ 2g යට l. a කියන්නේ විස්තරය l වර්ගය ඍණ අන්න දැන් බලන්න මෙන්න මෙතෙන්දී x කියන්නේ මොකක්ද? x කියන්නේ දෝලන කේන්ද්‍රයේ ඉඳලා අංශුවට මැනපු විස්ථාපනයනේ. ඒතකොට මෙතන ඉඳලා මෙතෙන්ට විස්ථාපනය කියන්නේ හරියටම කිව්වොත් ඍණ L බෙදීම 2යි. මොකද අපි මේ මැනලා තියෙන විදිහට පහළට තියෙන විස්ථාපන අපි ධනයි කියලා සලකලා තියෙන ඔටෝමැටිකලි. ඒක විස්තර කරේ නැතුවට. එහෙනම් ඉහළටම ඉන්න විස්ථාපන ඍණ වෙන්නේ නැහැ. ඒතකොට මෙතන ඉඳලා මෙතෙන්ට තියෙනවානේ L බෙදීම 2ක්. ඒතකොට මෙතන ඇත්තටම එන්න ඕනේ ඍණ L බෙදීම 2 කියන එක. වර්ග වුණාම කොහොමද ඒක නැතුව යනවා. නමුත් අර හරියට තියරිය පාවිච්චි කරනවා නම් ඒ විදිහට එනවා. එහෙනම් මෙතන එනවා 2g යට L වර්ගය ධන L වර්ගයට 4. එතකොට මෙතනින් එනවා කීයද? 2g යට L 5i L වර්ගයට 4 නේ. එතකොට මේක කැපුණාම එනවා 5i
GL බෙදීම 2 x dot වර්ගය කියලා කියන්නේ. එහෙනම් x dot a ඒ වලදී වේගය කියන්නේ මූල 5යි GL බෙදීම 2. හරි. එහෙනම් ඒ වලදී වේගය අපි හොයාගත්තා. ඊළඟ මගේ අවසාන ප්‍රශ්නය අර ඇදලා අතාරින තැනින් ඉඳලා අර ස්වභාවික දිග දක්වා එහෙමට ගත වෙන කාලය කොච්චරද කියන එක. ඒතකොට මේ කාලය ගණනය කරන්න පුළුවන් අපිට අර තියරි වලදී මම ඔයගලන්ට උගන්වපු අර සූත්‍ර පාවිච්චි කරලා. මතකද? x සමානයි a cos omega t x සමානයි b sin omega t කියලා සූත්‍ර ගත්තේ. නමුත් මේ සූත්‍ර වලින් නෙමෙයි ඇත්තම කාලය හොයන්නේ. මම ඒකදී කිව්වා කාලය හොයන්නේ අදාළ සරණාවෘත්ති ජනිත කොටසට අනුරූපිත වෘත ජනිතය සලකලා අපිට කාලය ගණනය කරන්න පුළුවන්. එන්න ඒකෙන් තමයි මම මේ කාලය ගණනය කරන්න දැන් අදහස් කරන්නේ. මෙන්න මේ c වල ඉඳලා aට මේ අංශුවට එන්න ගත වෙන කාලය. කොච්චර කාලයක් ගත වෙනවද කියන එක කැල්කියුලේට් කරන්නයි යන්නේ. හොඳයි අපි ඒකට ඊළඟට යමු. හොඳයි අපි මේ c වල ඉඳලා e දක්වා එීමට ගත වෙන කාලය වෙමු. මේ සඳහා මම පාවිච්චි කරන්නේ අර අනුරූපිත වෘත ජනිතය. මම තියරි වලදී උගන්වපු අනුරූපිත වෘත ජනිතය පාවිච්චි කරලා සරලවදී ජනිතයේ කාලය හොයනවා වෘත ජනිතයේ කාලය ඇසුරින්. දැන් ඔබ දන්නවා මේ සරලවදී ජනිතයේ දෙන අංශුව මෙන්න මේ c වල ඉඳලා මෙහෙම ඉහළට ගිහිල්ලා b පවු කරන් a වලට එනවා කියලා කියන්නේ වෘත ජනිතයේ දෙන අංශුව මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට එනවා.